හොඳයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ පොසොන් පොහොය කියලා කියන්නේ අපි හැමෝටම ඉතාම සුවිශේෂී දවසක්. ඒ තමයි මිහිඳු ආම්දුරෝ ලංකාවට බුදුදහම ගෙනාව නේද? එහෙම නේද? ඒ පොතේ මම දැක්ක තියෙනවා ඒක. මේ අද පොය කියලා දන්නේ මං ඊයේ හවස. අද පොය කියලා. ඉතින් ඊයේ හවස මේ බණකට ආරාධනා කරන්න කතා කරාම කලින් මතක් කරලා තිබිච්ච දේශනාවක් ආරාධනාවක් ඔබ වහන්සේට වඩිනවනේ දැව්වාම මම ඇහුව මොකටද? අය හම්දුනේ හිට පොයේද? ඒලා තමයි මම දන්නේ පොය කියලා. ඉතින් බණට ගියාම මොන පොයේද කියලා මම දන්නේ නැහැ මතක නැහැ. සිල් ගත්ත අයගෙන් තමයි අහගත්තේ මේ අද පොයේ පොසොන් පොය කියලා. ඒක දැනගත්තේ අද උදේ. ආමුදුරු දන්නේ නැත්නම් ඉතින් අපි ගැන මොන කතාවද නේද? දැන් මට වැඩි පොයවල ගැන ඔය කට්ටිය දන්නවනේ. ඉතින් පොසොන් පොය කියලා කියන්නේ ලංකාවට බුද්ධ ආගම ගෙනාව කියලා අහලා තියෙනවා. පොඩි මතකයක් තියෙනවා. ඉතින් එහෙම නේද? කරුණු ටිකක් තියෙනවනේ පොත්වල තියෙනවනේ ඒවා. ඉතින් දැන් අපි පොයවල් දෙකක් වගේ අපේ පස්කම්මන පන්සල් නම් මොකද්ද? සිරිසුමනාරාම විහාරස්ථානයේ කටයුතු බාරව වැඩ වාසය කරන අපේ උඩුපිල මෙත්තා ජීවහාමුදුරුවෝ. ඒ උන්වහන්සේගේ ආරාධනාවෙන් අපි පොයවල් දෙකකට වගේ සම්බන්ධ වුණා. ඉතින් කොහොමයි අදත් අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවනේ. ඉතින් මං ගිය පොයේ දවසේ නම් ඇවිල්ලා කියලා ගියේ මේ ඔක්කොම මම කිව්වා. යනකොට අනේ ආවුන්නේ ආයෙ වඩින්න දුවන්නට හරියද? මම කිව්වා ආයෙත් කියන්න දෙයක් නැහැ මං කියලා තියෙන ඔක්කොම කියලා. ඒක තමයි ලෙඩේ. මතක තියාගන්න දෙයක් නෙවෙයිනේ කියන්නේ නේද? මතක තියාගන්න අපි බොරුව. ඇත්ත මතක තියාගන්න බෑ. මොනවා හරි මතක හිටිනවා නම් ඒක බොරුවක් කියලා තේරුම් ගන්න ඕනේ. ඇත්ත මතක හිටින්නේ නැහැ. සත්‍ය මතක තියාගන්න බෑ ඒක. ඇත්තේ මතක තියාගන්න දෙයක් නැහැ නේද? ඇත්තේ මතක තියාගන්න දෙයක් තියෙනවා. මේ හිතලා බලන්න. දැන් බොරුවක් කිව්වොත් එහෙම අපිට බොරුව මතක තියාගන්න වෙනවා. ඒ ආය දවසක ඇහුවොත් එහෙම බොරුව අමතක වුණොත් එහෙම ඇත්ත එළිය වෙනවා. ඒ නිසා ඇත්ත මතක තියාගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ හැම වෙලාවෙම ඇත්ත කියන්නේ කියලා. එතන මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපේ ඇත්තන්ටත් වෙලා තියෙන්නේ බණ අහලා ධර්මය අහලා මතක තියාගන්න හදනවා. කටපාඩම් කරගන්න හදනවා. ඒකේ එහෙම මතක තියාගෙන කටපාඩම් කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු ගාවට ආව අවබෝධයටපත් වෙච්ච ශ්‍රාවකයෝ උන්වහන්සේ ජීවිතේටම දැක්ක එකපාරයි. ආවා වැන්දා කස්පසක හිටියා ආපු කාරණාව සලකලා බුදුහාමුදුරුවෝ වචනයක් ටිකක් දේශනා කරනවා. ඒ පුද්ගලයාට අනුව සූත්‍ර පිටකය අධ්‍යයනය කරාම ඔයත් ගන්න තේරෙන්නේ නැති. සමහර දේශනා ඊටම කෙටි. සමහර දේශනා ටිකක් දීර්ඝයි. මධ්‍යම ප්‍රමාණයේ දේශනා තියෙනවා, දීර්ඝ ප්‍රමාණයේ තියෙනවා. සංයුක්ත කරලා දේශනා කරපු දේවල් තියෙනවා. ඉතින් ඒවා කරුණු අරගෙන දිගහැරලා බැලුවට පස්සේ ලොකු කතාවක් නෙවෙයි, ඊටාම සරල කතාවක් තියෙනවා. පණිවිඩය අහගත්තා
අභික්ඛන්තම් බන්ති අභික්ඛන්තම් බන්තේ සීයතාපි බන්ති ආදී වශයෙන් උදාන වාක්‍ය උද්දේශනා කිව්වා ගියායට. එච්චරයි. ආය බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා ආය අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔයාලට මොකද වෙලා තියෙන්නේ? ඒක අනිත් පැත්ත. හැමදාම අහන්න ඕනේ. ගිය පොයටත් අහන්න ඕනේ බං. මම කලින් පොයටත් ඊට කලින් පොයටත් ඇහුවා. ඊට කලින් පොයටත් ඇහුවා. දැන් මේ පොයටත් අහනවා. දැන් මම නැගිටලා යනකොට අනේ අපි අහන ඊළඟ පොයටත් වඩින්නේ නැහැ. ඒ ඊළඟ පොයටත් ඇවිල්ලා ওই ටිකම තමයි කියලා යන්නේ. ඒතකොට අපිට මොකක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා, අවුලක් තියෙනවා. එක්ක අපිට මොකක් හරි කොතනකින් හරි වැරදිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි අපි මේ තාම හිර වෙලා එක තැනක නතර වෙලා ඉන්නේ. දැන් අපි මම අද උඩු පිළිපැත්ත ගියා මේ උදේ ධර්ම දේශනාවකට. ඉතින් මම එතෙන්ද කිව්වෙත් ඒක තමයි. සිල් ගන්නේ දුස්සීලය. සිල් සමාදන් වෙන්නේ දුස්සීලය. තව විදිහකට කියනවා නම් ඇතුලේ ගුණ තියෙන මිනිස්සු තමයි සිල් ගන්න. නැද්ද? එහෙම නෙවෙයි. ඒ ඇතුලේ ගුණ නැත්තම් සිල් ගන්න ඕනේ නැහැ. ඇතුලේ ගඳ ගන්න, ගුණ තියෙන, අපිරිසිදු, කුහකකම් තියෙන, වංජාව තියෙන, මාන්නය තියෙන, කුඩු කේඩුකම තියෙන, කුම්මහිකම තියෙන ඕන සිල් ගන්නවා. ওই ටික නැත්තම් සිල් ඕනේ. සිල් ඕනේ නැහැ කාටවත්. එතකොට අපි නිකම්ම සිල්වත් වෙනවා. මම මේ නොකිය කියන්නේ මෙතන ඉන්න හැමෝම ඇතුලේ ওই ටික තියෙනවා අඩු වැඩි වශයෙන්. මම ඊයේ පෙරේදා දවසක කිව්වා මම ওই කතාවම අපේ ගමේ අයටත් කිව්වා. මොකද කිව්වේ? සුදු ඇඳට ආධ්‍යාත්මය තුල තියෙන ගඳ යන්නේ නැහැ කියලා. සුදු ඇඳ ගත්තට අපේ ආධ්‍යාත්මය තුල තියෙන කුණු ගඳ යවා ගන්න බෑ. හැබැයි අපි මේ කුණු ගඳ වහන්න තමයි ගොඩක් දේවල් පාවිච්චි කරන්නේ. අපි බණ ඇසීම කියන එකත් සිල් ගැනීම කියන එකත් පාවිච්චි කරන්නේ ඒකට. මම හිතනවා ඒක නිසා තමයි අපිට ගමනක් නැත්තේ. විමුක්තියක් නැහැ නේ කාටවත්. කතා කරලා බැලුවට පස්සේ ඇතුලේ තනි කරම ගඳ ගන්නවා. ඔය සිල් ගන්න ප්‍රතිපත්ති පුරණ අයත් එක පොඩ්ඩක් කතා කරලා බලන්න පැත්තකට ලවාඩිලා. නිදහසේ. ඇතුලේ ඉන්නේ වෙන මිනිස්සෙක්. ඇතුලේ ඉන්නේ වෙන මිනිස්සෙක්. කතා කරාම තමයි තේරෙන්නේ මොකද පිටිපස්සේ වෙන එකෙක් ඉන්නවා. හැබැයි අපිට පෙන්වන්නේ වෙන මොනවා. අන්න එහෙම තියන අයට කවදාවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මය කියලා කියන්නේ තමන්ගේ අතුලාන්තයේ පිරිසිදු කෙනාට ඇහෙන දෙයක්. ඇතුළත පිරිසිදු වුණාම එන දෙයක්. ඒ කියන්නේ සංගවිච්ච ජීවිතයක් නැතිකම. සංගවිච්ච ජීවිතයක් නැහැ. සංගවිච්ච ජීවිතයක් තියෙන මිනිස්සුන්ට මරණ බය දැනෙනවා. නැති වෙන්න දේවල් තියෙන අයට මරණ බය දැනෙනවා. අපි ගාව නැති වෙන්න තියෙන දේවල් මොනවද? ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව, ලාභය, තව මොනවද? ප්‍රසිද්ධිය. තව තමන් ගාව තියෙන දේවල් පරීක්ෂා කරලා බලන්න. ඒ දේවල් අඩු වැඩි වශයෙන් තියෙනවා නම් ඒ ප්‍රමාණයට අපිට මරණ බය දැනෙනවා. දැන් මේක මේ ධර්මයේ ප්‍රශ්නයක්ද? අපි අහපු බණේ ප්‍රශ්නයක්ද? අපේ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක්ද? මොකේ ප්‍රශ්නයක්ද මේ? නැත්තම් හාමුදුරුවෝ අපිට මේක කියලා දුන්නේ නැද්ද? නැත්තම් පොතපත අපි කියවලා නැද්ද? අපි භාවනා කළා මදිද? සිල් අරගෙන මදිද? දන් දීලා මදිද? දැන් මෙතුමා ඉතල මතක් කරා වගේ අපේ ස්වාමීන් වහන්සේ මේ වගේ ආරාම පන්සල් හදලා පූජා කළා මදිද? නෑ, එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අපිව හංගගෙන ඉන්නේ. අපිව වහගෙන ඉන්නේ. නිකන් හිතලා බලන්න.
තමන්ට අවංක නැතිකම. ඒ කියන්නේ තමන් තවත් සරලව කියනවා නම් තමන්ටම රැවටිලා. තවත් සරලව කිව්වොත් තමන්ගේ හේවණැල්ලට රැවටිලා. තමන්ගේ හේවණැල්ලට තමන් රැවටිලා ඉන්නේ. අන්න ඒ වගේ උපමාවක් විදියට ගන්න. හේවණැල්ලකට කවුරුත් රැවටෙන්නේ නැහැ. රැවටෙනවද? දැන් මගේ හේවණැල්ලට මම රැවටෙනවද තව මිනිහෙක් කියලා? මම අවු යනකොට හේවණැල්ල එනවා මගේ පස්සේ. දැන් මම රැවටෙනවද ඒ හේවණැල්ලට? නෑ. හැබැයි අපි රැවටිලා ඉන්නේ. ඒතර හිතන්න අපි කොච්චර මේ මම්මුලා වෙලාද කියලා. ඒක උපමාවක් විදියට කිව්වේ ඒකයි. අපි අපේ හේවණැල්ලට රැවටිලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ හැමදාම හොද මඩේ දානවා වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. අපිට හැමදාම සිල් ගන්න වෙලා තියෙන්නේ ඒකයි. මම අද ගිහිල්ලා කිව්වේ ඊළඟ මාසේ එනකොට මේ සිල් ගන්න පිරිස අඩු වෙලා තියෙනවා. මම උඩුපිල එතන ගිහිල්ලා කිව්වේ මොකද්ද? ඊළඟ පොයට එනකොට මේ සිල් ගන්න කොටසෙන් භාගයක්වත් අඩු වෙලා තියෙන්න ඕන. එතකොට තමයි අපේ කතාව අපි කිව්ව කතාව තේරුම් ගත්තා. හැමදාම ඔයාලා එනවා නම් ඔයාලා ගත්ත දෙයක් නැහැ. මෙතනින් භාගයක් අඩු වෙලා ඒ භාගය වෙනුවට තව පිටසක් එන්න ඕන. අන්න එතකොට එතන යම් ප්‍රගතියක් තියෙනවා. දැන් මෙතන මූණවල ටික මට මතකයි. එකින් එක දෙකක් විතර වෙනස් වෙලා ඇති. මේව අහනකොට රිදෙනවා තමයි ඉදිමුග කරන්නේ. අපි හැමදාම එකම දේ කරනවා නම් අපිට එතනින් එහාට යෑමක් නැත්තම් කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි ගාව තියෙන්නේ. අන්න ඒක අපි හොයාගන්න ඕනේ. ඒක හොයා ගැනීම තමයි ධර්මයේ ගවේෂණය කරනවා කියලා කියන්නේ. ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ තමන්ව තේරුම් ගන්න එක. තමන් ගැන අවබෝධ නැහැ. ලෝකය ගැන අවබෝධ කර ගැනීම. ලෝකය කියන්නේ මෙලී තියෙන එකක් නෙවෙයි. බුදුහාඳුරු කිව්වේ නෑ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකයේ එළී තියෙන එකක් කියලා. ලෝකය කියන්නේ කෙනා තුළ සකස් වෙන දෙයක්. ලෝකය කියන්නේ මේ තමන්ගේ සකස් වීම. ඒකයි බුදුහාඳුරු කිව්වේ මේ එළියෙන් බාහිරින් මේක බලන්න එපා. ලෝකෙ විශ්ය අචින්ත්‍යයි. ඒ කියන්නේ එළියෙන් බලන්න ගියොත් එහෙම මේක අපිට විසඳ ගන්න බැරුව යනවා. මේ එළියේ ලෝකය හොඳද මේකේ මොකද්ද? මේකේ තියෙන මොනවද කියලා අපි හොයාගෙන ගියොත් එහෙම අපි රැවටිලා. ඒක කෙලවරක් නෑ. ඒ නිසා බුදුහාමුදුරු කිව්වා අර හොඳම උදාහරණ කතාව තමයි බද්දවග්ගී කුමාරවරුන්ට කියනවා බුදුහාමුදුරන්ගෙන් අහනවානේ මේ කට්ටිය ස්වාමීනි මේ පැත්තට මේ ගෑනු මිනිස්සෙක් ගියා දැක්කද කියලා. ගෑනු මිනිස්සෙක් ගැන හොයනවට වැඩිය හොඳ නැද්ද? තමන් ගැන පොඩ්ඩක් හොයාගත්තොත්. එතෙන්දී තරුණ පිරිස කල්පනා කරනවා ඇත්ත නෙන්න. අපි කවදාවත් මේ අපි ගැන හොයලා නැහැ. තමන් ගැන හොයලා නැහැ. ඒක තාවත් පොඩි ඇත්තක් තියෙනවා. එහෙනම් මේ ගෑනු මිනිස්සයා ගැන හොයන්නේ නැතුව අපි ගැන හොයලා බලමු කියලා තමයි. එතනින් වාඩි වෙලා මොකද්ද? ඒක කිව්ව දේශනාව සඳහන් වෙලා නැහැ. එතන තිබිච්ච ගංගාව උපමා කරගෙන තමයි ධර්මයේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ. ඒක සූත්‍රය මට මතක නැහැ. ඔව්. ගංගා උපමා කොටගෙන දේශනා කරනවා. ඒතර මම මේ පසුබිම සකස් කරන්න මොකටවත් නෙවෙයි. මෙතන අපේ ආධ්‍යාත්මයේ තුල තියෙන අඩුව වැරද්ද අපි හොයාගන්න නම් අපි හැම වෙලාවකම මේ Taman දිහා බලන්න ඕන. Tamanගේ පැත්ත බලන්න ඕන. අනුන්ගේ පැත්ත බලලා හරියන්නේ නැහැ. අපිට අපේ දුක නිවිලා නැත්තම් Tamanට අසම්පූර්ණ බවක් දැනෙනවා. ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ තියෙන අසම්පූර්ණ බවක්. ඕනම කෙනෙකුගේ ජීවිතයක තියෙන අසම්පූර්ණ බවක්. ඒ කියන්නේ පිරීලා නැහැ. මොකක් හරි අඩුවක් තියෙනවා. ඒක මම පෞද්ගලික ඔබතුමාට එහෙම දැනෙනවද? ඔබතුමා දරුවෝ හැදුවා, ලොක මාත් කරා, ඉගෙන ගියා ගත්තා, ඉගෙනුවා,
ආවා විවාහ කරලා දුන්නා. ඉඩමක් පූජා කරුණා නේද? මේක මේ පන්සල හදන්න නායකත්වයේ දුන්නා. ඒත් අසම්පූර්ණ බවක් දැනෙන්නේ නැද්ද? අන්නේ අසම්පූර්ණ බව තමයි අපි හොයාගන්න ඕනේ. මම හිතන්නේ මෙතන ඉන්න හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් ඒක දැනෙනවා ඇති. හැබැයි ඔය කට්ටිය කවදාවත් ඒ අසම්පූර්ණ කොටස මොකද්ද කියලා හොයන්නේ නැතුව ඒ අසම්පූර්ණ කොටස පුරවන්න දේවල් කරන එක තමයි කරේ. ඒ අසම්පූර්ණ මොකද්ද කියන එක එව්වේ නැහැ. ඒ අසම්පූර්ණ වෙච්ච කොටස පුරවන්න අපි මොනවා හරි කරනවා. ඒව තමයි මේ කරන්නේ. ඒව තමයි මේ කරන්නේ අපි. උපන්දා ඉඳලා යමක් තේරෙන කාලේ ඉඳලා අපි කරේ ඕක. අපිට අපි ජීවිතේ සැඟවිච්ච කොටසක් තියෙනවා ඒක අපිට පේන්නේ නැහැ. ඒක ඇස් දෙකෙන් බලන්න බෑ, කන් දෙකෙන් අහන්න බෑ. මේ කන් දෙකට ඇහෙන එකක් නෙවෙයි. ඒ සැඟවිච්ච කොටස ප්‍රඥාවට පමණක් විශේෂ වෙන කොටසක්. ඒ ටික අපිට ලෝකයා දෙමව්පියෝ කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දෙන්නේ නැහැ අපිට කවුරු. ගුරුවරු ගන්නන්නෙත් නැහැ ඒක. ඒ කොටස හොයාගන්න බැරි නිසා අපි ඒ කොටස පිරවීම වෙනුවෙන් ඉගෙන ගත්තා. අපි හිතුවා ඉගෙන ගත්තට පස්සේ මේ අසම්පූර්ණ කොටස හරියයි කියලා. ඉගෙනගෙන ඉවරනාට පස්සේ අපිට හිතුණා මේ රස්සාවක් කරා නම් හරියයි කියලා. ඊට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගත්තා නම් හරියයි කියලා අපි සල්ලි එකතු කරා. ඊට පස්සේ ගෙයක් දොරක් හදාගත්තා නම් හොඳයි කියලා හිතලා ගෙයක් දොරක් හැදුවා. විවාහයක් කරගත්තා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අඩුව පුරව ගන්න තව කෙනෙක් සහයෝගයට ගත්තා නම් හොඳයි කියලා හිතලා මොකද කරේ? විවාහ වුණා. පිරුන්නේ නැහැ නේද? ඊට පස්සේ දරුවවත් හදලා බලමු මේකවත් පිරෙයිද කියලා මම දරුවෝ හැදුවා. පිරුණාද? නෑ. එහෙනම් දරුවෝ ආභා විවාහ කළා මුංගෙන් නිදහස් වුණාම හරිද කියලා බලමු කියලා උන්ගෙන් නිදහස් වුණා. දැන් නෑ ඒත් නෑ අර කැලල තියෙනවා තාම. ඊට පස්සේ දැන් දරුවෝ විවාහ වෙලා දරුවෝ හැදුවේ නැත්තම් අපි උනන්දු කරනවා මේ උන්ගේ දරුවෙක් බලන්න. ඒකන මොනුගුරු මෙලිය බැලුවාම හරි අර හිස් කොටස පිළේද කියලා. ඒත් පිළෙන්නේ. ඊට පස්සේ පිනට දහමට නැඹුරු වෙලා ඒ දේවලුත් කරනවා. ඒත් අර පිරෙන්නේ නැත්තම් ඔන්න දැන් මැරෙන මොහොතට එනවා. මරණ මංචකයට ආවා. මරණ මංචකයේ තමයි දැන් ඉන්නේ ඔබ. ඔය හැමෝම දැන් මැරෙන ගමන් ඉන්නේ කියලා හිතන්න. දැන් මේ පණ යන ගමන් ඉන්නේ. දැන් මේ පණ යන ගමන් මේ හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා කතාවක්. කට්ටිය පණ අදිනවා මේ දැන් වාඩිලා හැටියට ඔය හුස්ම ටික යනවා දැන් ටික ටික යනවා. මේ බණ ඉවරනකොට මැරිලම වැටෙනවා. හැබැයි අර අඩුව තාමත් තියෙනව නේද? ඒ අඩුවත් නිසා තමයි ඔබට ආවව නැවත මේකට එන්න වෙන්නේ. ඒකට අපි කියනවා අවිද්‍යාවපච්චය සංඛාරා කියලා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. ඒ හිස්තන ඔබ පුරව ගන්නකම් ඒ හිස්තන මොකද්ද කියන එක හොයා ගන්නකම් නැවත නැවත එන්න වෙනවා. නැවත නැවත එන්න වෙනවා. අන්න ඒක තමයි අපි හොයාගන්නේ. එතකොට මේ හොයාගන්න තමන් ගාව තියෙන අඩුව මට කියන්න පුළුවන්ද? ඔබතුමා ගාව තියෙන අඩුව මම දන්නවද? ඔයත් ගාව තියෙන අඩුව හිස් බව දන්නවද? හැබැයි හිස් බවක් තියෙන බව ඔබ දන්නව නේද? අසම්පූර්ණ බව. ඒ කියන්නේ මම සර්ව සම්පූර්ණ නැහැ. ඒක තමයි විදියට කියනවා මගේ හිත මේ කියන්නේ නිකන් උදාහරණයකට කිව්වොත් අර ඔයගත්ත දැකලා තියෙනවද අර කෑලි එකතු කරලා හදන්නේ චිත්‍ර අර පොඩි කොටු එකතු කරලා පස්ල් නේද කියන්නේ ඒවට පස්ල් කියලා ඒව ලොකු පින්තූරයක් තියෙනවා මේ හිතන්න ඒ පින්තූරේ චූටි කොටස් එකතු කරලා ඒ පින්තූරේ සම්පූර්ණ කරනවා හැබැයි ඒකේ මැද එක කෑල්ලක් නැහැ දැන් පින්තූරේ සම්පූර්ණද මේ බිත්තිය වගේ ලොකු ඒ කෑලි කොටස් ටික එකතු කරලා දැන් බිම තියෙනවා. දැන් මම මොකද කරන්නේ? ඒවා කෑල්ලෙන් එකතු කරලා අර පින්තූරේ සම්පූර්ණ කරගෙන යනකොට හරියටම මැද
ඒ චිත්‍රයේ මැද කොටස නැහැ. පොඩි කොටසක් නැහැ, අඟලක විතර කොටසක් නැහැ. දැන් චිත්‍රය සම්පූර්ණද? දැන් අපේ ඇහැ යන්නේ කොතනටද හැම වෙලාවෙම? අසම්පූර්ණ තැනට. අර කොච්චර සම්පූර්ණවක් වැඩක් නැහැ. අරකම තමයි පේන්නේ. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. අන්න ඒක හොයාගන්න ඕනේ. ඒක මට කියන්න බෑ මේක කියලා. හැබැයි තථාගතයන් වහන්සේ බද්ද වගේ කුමාරවරුන්ගේ අඩුව දැක්කා. උඹලා ගැන හොයන්න ඕනේ එක තමයි මේ අනුන් ගැන හොයා යන්නේ. අන්න හරියටම තථාගතයන් වහන්සේගේ අසම්පූර්ණ කොටස දැක්කා. ඇත්තනේ දැන් මේ අපි ගැන හොයන්න තියෙද්දිනේ මේ ගෑණියෙක් ගැන හොයාගෙන යන්නේ. ඒකේ බද්ද වගේ කුමාරවරුන් කතාව දන්නවනේ නේද? කී දෙනාද? 54ද? නෑ 30යි. ඔය 30න් 29කට ස්ත්‍රීන් හිටියා. එක්කෙනෙක්ට නැති නිසා එක්කෙනෙක් හයර් එකට ගන්න. ගෙවල ඉවරලා ගන්න. ඉතින් අර 29 එකතු වෙලා මේ නානකොට අර මිනිස්සයා මොකද කරන්නේ? නාන්න නැතුව අර තිබිච්ච අක්ෂරාවරණ ඇඳුම් ටික ඔක්කොම අකුලගෙන යනවා. ඒ මිනිස්සු පස්සේ පිරිස අර ගෑනු මිනිස්සයා හොයාගෙන යද්දි තමයි නලගෙන හොයාගෙන යද්දි තමයි බුදුහාමුදුරු ගහකට වැඩ ඉන්නකොට කතා කරලා ওই කතාව කියන්නේ. එතකොට දැන් මම ඔයත්තන්ගෙන් අහන්න ප්‍රශ්නේ තමයි ඔබ ඔබේ හිස් බව ඒ අසම්පූර්ණ වෙච්ච කොටස තේරුම් ගන්න තියනවද? ඒක තේරුම් අරගෙන තියනවා. ඒක දන්නවද? ඒ කියන්නේ මම අහන්නේ ලෙඩක් තියෙනවා. ඒ ලෙඩ ඔබ දැනගෙන තියනවද කියලා වගේ එකක් අහන්නේ. ඒක දන්නවද? මොකද්ද කියන්නේ? ඒ ලෙඩේ තියෙන නිසා තමයි මේ අපි හැමදාම මේ විදිහට හම්බ වෙන්නේ. මම ගිපාර කිව්වේ අපිට ආයේ හම්බෙලා කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේක එකපාර අහගත්තාම. ඒ කියන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා. මම ඒක කියන්නේ මේ ආය මම තැනකට දේශනා කොට ගියා මම කියන්නේ ආය අහන්න තියාගන්න එපා. අද මහලා ඉවර කරගන්න. නේද? මේක මරණකම් සිල් ගන්නද දැන් කල්පනාව. පණ යනකම් සිල් ගන්නද? ඒක ඉවර කරගන්න ඕනේ නැද්ද? අර මං කියන අඩුව හොයාගත්තා නම් ඔය ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒක ඔබේ ජීවිතයේ තියෙන අඩුව ඔබ තේරුම් අරගෙන තියනවාද කියලා තමයි මේ අහන්නේ මීට. ඈ? තේරුම් අරගෙන තියනවා. මොකක්ද විතර මේක? ඒකට ඔයාලට මෙතන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ධර්මාසනයක වාඩි කරවලා පසුබිමක් හදලා දීලා තියෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ හාමුදුරුවන්ව මොකක්ද මේකට කියන්නේ? ඒ හාමුදුරුවන්ව මේ මොකද්ද මේ අපහසුතාවයටපත් කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න කරන්න. ඒ මං අහපු ප්‍රශ්නේම තමයි ආයෙ මගෙන් අහන්නේ. ඈ? තේරුම් ගන්න ලැබුණා. ඔව් ඒක තමයි. අන්න ඒක තේරුම් ගන්න වෙනවනේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒක ඇත්තටම ඔබටම තමයි කරන්න වෙන්නේ ඒක. කොහොමද දැන් මම ඒක තේරුම් ගන්නේ? මේක හිතලා බලන්නකෝ. මං අහන්නේ නොකිය අහන්නේ මොකක්ද උඹලට තියෙන ලෙඩේ කියලා අහන්නේ. දැන් මම කලින් ආපු දෙකේදීම හරියට වැටිලා නෑ මේක. මටත් ඒක තේරුණේ නෑ හැබැයි.
තේරිච්ච නිසා තමයි මේ ආය මේ එකම සිද්ධිය වෙන්නේ. ඔයාලා හිතන්න එපා මේ ගිය පොයේ දවසේ අපි මේ විදියට හම්බුණා. නේද? අද මේ අලුත් පොයේ දවසක හම්බ වෙනවා කියලා හිතන්න එපා. එදා වෙච්ච සිද්ධියම තමයි මේ ආය වෙන්නේ. ආය වෙනව නෙවෙයි. ඒ එදා වෙච්ච සිද්ධියේ ඒ වැඩි ඉවර වෙච්ච නැති නිසා කර්මයට ආපහු මේක සකස් වෙලා. නැතු අපි එදා හිටපු ගිය පොයේ දවසේ හිටපු පිරිසම මේ ආපහු මෙතන ඉඳගෙන මේ බණ අහනවා හැම නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ ගිය පොයේ දවසේ ඒක පුදුම කතාවක්. ගිය පොයේ දවසේ හිටියා. ඔය කට්ටිය ඉඳගෙන එතන කවුරු හරි ආවිල්ලා හිටියා. සාකච්ඡාවක බණකුත් කෙරුණා. ඊට පස්සේ ආපහු මැරිලා අද මේ පොයේ දවසේ මෙතන ඉපදුනා. ඕක තමයි සසර. ඔයාලා රැවටිලා ඉන්නවා දැන් ගිය පොයේ දවසේ හිටපු අපිම තමයි මේ ඉන්නේ දැන් හාමුදුරුවෝත් ඇවිල්ලා ඉන්නවා. රැවටිලා ඉන්නවා. ඒක අපි කතා කරමු වෙනලා පස්සේ මේ දැන් අර අම්මා ඇහුවේ මොකද්ද? ඒ අඩුව කොහොමද හොයාගන්නේ කියලා නේ ඇහුවේ. දැන් මේ අඩුවක් තියෙනවා කියලා දැනෙනවද? තමන්ට. දැනෙනවද එහෙම එකක්? මොකක් හරි තියෙනවා කියන එක. ඒක මොකද්ද කියලා තමයි මම අහන්නේ. මම මෙච්චර ලකුව ඒක හොයාගන්නේ දී තමයි. මම කිව්වේ ආයේ මටම හැනවා වගේ එකක් තමයි මට දෙන්නේ. එහෙම නැතුව මම ඇවිල්ලා මම මේ බණ ධර්ම දේශනා කරන්නේ පොතකින් බලාගෙන ඇවිල්ලා මේ ඩියුටියක් කරනවා නෙවෙයි. එහෙම කරන්න ඕනේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ මම. ඒ කියන්නේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න කෙනාගේ හේතුඵල අනුව තමයි ධර්මය කියන්නේ. මම පොතක් බලාගෙන ඇවිල්ලා වටාත් තියාගෙන වෙලාව බලලා මේ කරුණ ඉස්සල්ලා කියන ඊට පස්සේ මේක කියනවා. ඒ මොනවද? එහෙමක් බන්න තියෙනවා. ඉන්න කෙනාගේ ඉස්සරහා ඉන්න අයගේ ඉන්න පිරිසගේ කෙනාගේ අතන පිරිසක් නෑනේ දැන් මෙහෙම බැලුවොත් කෙනානේ ඉන්නේ මේ කෙනානේ ඉන්නේ ඔබ. උතර මෙතන එක්කෙනා ඉන්නේ ඒ ඔබ හිතන්න එපා ඔබත් ඉන්නවා තව කට්ටියක් ඉන්නවා කියලා. ඒක තමයි ලොකුම රැවටීම. ඒතර ඔබ මේ වචන ටික අහන්න ඕනේ ඔබට ඇහෙන විදිහට. ඒක හොයාගන්න දෙයක් නෑ ඔබට ඒක දැනෙන්න ඕනේ. මොකද්ද? මොකක් හරි තියෙනවා මොකද්ද කියන එක ඒක ඔබටයි දැනෙන්න. මම මේක දැනවන්න තමයි මේ උත්සාහ කරන්නේ. අන්න එතකොට තමයි මොකද මම මෙතන වෙන්නේ මොකක්ද දන්නවද මේ? කෙටින්ම කියනවා. ලෙඩක් නෑ. මම ලෙඩක් හදන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා බෙහෙතකුත් දෙන්න මම හදනවා වගේ වැඩ. මොකක්ද අවබෝධ කරගන්න? දැන් ඒක තමයි. හරිද? දැන් එක වතාවක්වත් ඇහුවේ නෑ තාම නේද? දැන් ගියපු වතාව ඒව කතා කරන්න බෑ දැන්. ඒකේ හිතපු කෙනා නෙවෙයිනේ. ඒ කියන්නේ එතන ඇහිච්ච නැති නිසානේ ආපහු මෙතන ඉපදිලා තියෙන්නේ මේ. ගිය පොයේ දවසේ අහලා වැඩේ ඉවර වෙච්ච නැති නිසා ආයෙ මෙතන මේ ඉපදිලා ඉන්න අරුතේ. ඒක තමයි සසර කියන්නේ. මැරිලා ඉපදනවා කියලා කියන්නේ ඒක. නැතු ඔය කය බිඳිලා ගිහිල්ලා ඔය කය වැටිලා ආයෙ තව තැනක හිමනේ අපි හිතන්නේ. සසර කියලා කියන්නේ මම මෙතන මැරිලා ගිහිල්ලා වෙන කොහේ හරි ඉපදෙනවා කියන්නේ. නෑ ඒක තමයි සසර.
ඒක තමයි සතර. ඒක තේරෙන්නේ නැද්ද? එදා ඇහුණා නම් අද ඉපදින්නේ නැහැ. අද ඔයාලට මේ කර්මයට මේ වචන ටික ඇහෙන්නේ නැහැ. ඒක තමයි කන්නේ අපි කියන්නේ. අපිට එක දවසක් විතර කපලා. ඉතින් ඒ දවස් අමතක කළා අද අහන්න අලුතෙන්. අද අහන්න. ඒතර ප්‍රඥාවක් අපිට නැහැ කියන එක අපි කියන්නේ. එක දවසක් අහගෙන ඉඳලා මේ යම්කිසි මාර්ගඵලයකට එන්න තරම් ප්‍රඥාවක් අපිට නැහැ. ඒ නිසා තමයි අපි පොයා ගානේ ඇවිල්ලා මේ පොඩ එකතු කරගන්න බලන්නේ. අන්න අඩුව එළියට ආවා. එතකොට මෙතන ඉන්න අනිත් අයටත් ඒ ලෙඩේම තියෙන්නේ. නෑ. ඒක ඒ ලෙඩේ. මට ඔක කලින් කියන්න බැරි වුණා. නෑ තව ලෙඩ තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ නොහැකියාව කියන්න ඕනේ. දෝක මම ගහලා එළියට ගත්තේ. අපේ පවකාරකම් වෙන්න පුළුවන්. අපේ අකුසල කර්ම. අන්න හරි. ඔය ඉන්නේ එළියට. අන්න දැක්කද? තමන්ගේ දුර්වලතාවය දාන්න එළියට. තව මොනවද තියෙන්නේ? තව අපේ පවකාරකම් වෙන්න පුළුවන්. තව කොසල් මහරජතුමා හැමදාම ඒ කොසල් මහරජනේ. අපිත් ඒ වගේ වෙන්නේ රජ කෙනෙක් වෙලා දැන් කොසල් රජතුමාගේ කතාව ඔබට උපමා කරගන්න බෑ. දැන් මෙතන ඔබට නෙමෙයි කතාව. Tamanටනේ ඇහෙන්නේ. තේරෙනවද? ඒතර දැන් කොසල් රජතුමාගේ එක දාලා Tamanට නිදහස කාරණා හදාගන්න බෑ. ඒක හරි පාරින්න. අපි කියන්නේ අපිට එකවතාවක් සාමාන්‍ය මේ භවෙන්න වෙන්න පුළුවන් කොච්චර ඇහුවත් අපිට මේ මාර්ගඵලයක් ලබා ගන්න බැරි අපිට ප්‍රඥාවක් නැතිකම මා මාර්ගඵල නේ කතාවක් අපි කිව්වේ නේද? මාර්ගඵල ගන්න යන්න එපා. මාර්ගඵල හරි නිවන හරි විමුක්තිය හරි සෝවාන් වෙනවා හරි රහත් වෙනවා හරි කියන මේ වචන පොඩක් අත්තකට දාලා මම කිව්ව ඉතාලම සරල කතාවක්. මොකද තමන්ගේ දුර්වලතාවය අඳුරගෙන තියනවාද? ඒක මොකක්ද කියලා හෙවි. එච්චරයි. ඉතින් රහත් වෙන්න උත්සාහ කරන මනුස්සයෙක්ට ඒ රහත් වීම කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට සෝවාන් වීම කියන එකක් හම්බ වෙන්නේ නැහැ යාර. ඒක සිරිපාදයට යනකොට අපි නලතන්නේ ගැන කතා කරන්නේ අන්නේ. අන්නේ වගේ එකක්. නැත්තම් දැන් මෙහෙම කිව්වොත් දැන් ඔයාලට පටිච්චසමුප්පාදයේ ආරම්භයේ ඉඳලා අවසාන වෙනකන් ඒක සිද්ධ වෙන විදිය විග්‍රහ කරොත් එහෙම අර අඩුව පිරෙයිද? නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක විග්‍රහ කරන්න ඕනේ මේ පොතකට බලා ගන්න පුළුවන්. ඒ තියෙන්නේ පොදු කතාවක්. පොදු ලියවිල්ලක් තියෙන්නේ. නමුත් ඔබේ මාර්ගය ඔබ යන්න ඕන විදිය වෙනස්. ඔබට අනුව වෙනස් වෙනවා. කෙනා කෙනාට අනුව වෙනස් වෙනවා. අන්න ඒකයි කියන්නේ අර තමන්ගේ අඩුව දුර්වලකම අවශ්‍යතාවය මොකද්ද? මොකක්ද ඕනේ වාරට? මොකද්ද කරන්න ඕනේ? ඉතින් මෙතන ආම්රුගෙන් ගහලා වාඩි කරලා ඉන්නේ ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න කළා හාමුදුරුවෝ අපහසුතාවයටපත් කරා. ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න. වැඩක් ගන්න. මොකද මේ ක්‍රමවේදය ටිකක් වෙනස් විදියට දැනෙන්නේ. අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හාමුදුරුවෝ ඇවිල්ලා යමක් කියනවා අපි අහගෙන ඉන්නවා. ඒක වැඩක් නෑ.
ඒකයි මම එදත් කිව්වේ මේ ධර්ම දේශනාවලට එළියට වඩින්නේ නැහැ කියන එක. අඩුයි. ඇත්තටම අඩුයි. ඒතර අපි ගාවට එන අය ලෙඩේ අඳුරගෙන හොයාගෙන එන අය. නෑ ඇත්තටම දැන් මේ සියල්ලක්ම මේ ප්‍රෝග්‍රෑම් එකක් නේ. නේද? මේ ප්‍රෝග්‍රෑම් එකට අහු නොවන විදිහට තමයි මේ කතාව කරන්නේ. මේක මේ පැයකින් අපි මේකට අපේ ඔබතුමා දායකත්වයෙන් අරන් තියෙනවා වගේ. දුවයි බෑනයි. බලාපොරොත්තු තියෙනවා අපි ඒක හැමම තියෙන අය විදිහට. තියෙනදලා ඒ රාමයෙන් එළියට ඇවිල්ලා අපි නිදහසේ කතා කරන එකක් තමයි මේ කරන්නේ. නැත්නම් මේක නිකන් මේ ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් විදිහට කරනවා නම් එතන ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි උදේට තිල් ගන්නවා ඊට පස්සේ ටිකක් වෙලා පැයක් විතර භාවනා කරනවා ආයෙ ගිලම්පස් ටිකක් ගන්නවා ආයෙ දවල්ට බුද්ධ පූජාවක් තියෙනවා දානම වන්දනවා ආයෙ සක්මනක් කරනවා ආයෙ පිරිත් කියනවා ආයෙ හවසට ධර්ම සාකච්ඡාවක් කරනවා ආම්දුවේට සිල් පවර්ණී කරනවා යනවා. අන්නේ කියන රාමයෙන් අපි පොඩ්ඩ ආයින් වෙලා අපි ඉස්සෙල්ලා අපේ ගාව තියෙන අඩුවට නැත්තම් අපිට තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඉතින් හිතන්නකෝ දැන් ඔයාලට සැබෑම බුදු කෙනෙක් ජීවමානව මේ පුටුවේ වාඩි වුණයි කියලා. එදාටත් ওই වගේ නිරුත්තර වුණොත් එහෙම. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ ධර්මාසනේ වාඩි වෙලා ඔයයන්ට බණ කියන්න සූදානම් වෙලා ඉන්නවා. කියන්නේ උපමාවක් ගන්න. එහෙම වෙන්න බැරි නෑනේ. හරි දැන් නැතත් තව කාලෙ ඔය සම්මතියින් කියන විදිහට දැන් ඊළඟ මේ භද්‍ර කල්පයේ හරි ඔන්න මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙනකොට ඔය ඇත්ත ওই විදිහටම සිල් අරගෙන ඉන්නවා. මොකද්ද මේ නුවර? මොන නුවරද? කේතුමති රාජධානිය නේද? ධම්සභා මණ්ඩපයේ වම වාඩි වෙලා ඉන්නවා. මොකද්ද දැන් කියන්නේ දුයි? ඉතින් ඒ වගේ අවස්ථාවක් කියලා හිතන්න. එදාටත් කොහොමම තමයි ඉන්න වෙන්නේ. ඒ ඔබ හිතන එකක් නේද? හිතන එකක් නේද? තින නෙවෙයි කුසලයේ තියෙනවා. කුසලයේ කියන්නේ දක්ෂකම. හැකියාව. දක්ෂකම කියන්නේ. දක්ෂකම කියන්නේ දැන් දක්ෂකම කියලා කියන්නේ දැන් දක්ෂයාටනේ අපි කුසලාණයක් දෙන්නේ නේද? තරංගකින් දින්න දක්ෂයාට තමයි කුසලාණයක් දෙන්නේ. ඒ නිසා කුසලයේ කියන්නේ හැකියාව, දක්ෂකම කියන්නේ. දක්ෂකම තියෙනවා. ඇත්තටම ජීවමානව බුදුහාමුදුරුවෝ හම්බුනත් කොහොමද? ගිහිල්ලා වාඩි වෙලා බලන් ඉන්නවද උන්? බුදුහාමුදුරුවෝ බණ කියනකම් බුදුවරු බණ කියන්නේ බුදුවරු කතා කරන්නේ අර ඔය කියන විදිහට හේතුඵල අනුව. ඉතින් සූත්‍ර පිටක අරගෙන කියවලා බලන්නකෝ ඒ කියෙච්ච විදිහේ වෙච්ච සිද්ධි. ඒව හරි ලස්සනට හේතුඵල අනුව සකස් වෙච්ච දේවල්. ඒව ප්ලෑන් නැහැ, සැලසුම් නැහැ ඒ වගේ. කිසිම තැනක සැලසුම් නැහැ. ජීවක හම්බ වෙච්ච මේ ජීවක නෙමෙයි කවුද හම්බ වෙන්නේ? උපක හම්බ වෙච්ච එක ඒක හම්බ සිද්ධියක්. කෝලිත උපතිස්සලට තථාගතයන් වුණ ගැසීම ඒක හම්බුවා. එහෙම ඒවා තියෙනවා. ඉතින් ඔය කියන එක ඔය විදිහට නොතේරෙනකන් අපිට හැමදාම ඊළඟ පොය දවසෙත් අපි ඉපදෙනවා. ඊළඟ පොයට කලින් ඔබ සම්මත විදිහට මරුණා කියන්නකෝ.
වැඩේ වෙලා නැහනේ. ආයෙ ඉපදෙනවා. ගිය පොයේ මැරුණා. ඊට කලින් පොයේත් මැරුණා. ඊට කලින් පොයේ මැරිලා ගිය පොයේ ඉපදුනා. ගිය පොයේ මැරිලා ආයෙ මේ පොයේ ඉපදෙනවා. දැන් ඔයාලා ගෙදර යන්නේ ඊළඟ පොයටත් එන්න බලාගෙන නේද? එතකොට සසර කියන්නේ තේරෙන්නේ නැද්ද මොකද්ද කියලා? මේකේ මේ ගැඹුරු දෙයක් කියන්නේ මම පාලි කෑල්ලක්වත් කිව්වද? නෑනේ. සසර කියන්නේ ඕක. දැන් අහගන්න එකක්. මේ දැන්. එතකොට මෙතනදී එළියට ආවේ මොකද්ද? ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මේ මොකද්ද කිව්වේ ඉස්සෙල්ලා? එකපාරක් අහලා මැද නිසා අපි නැවත අහනවා නේද? නේද කියේ? ඉතින් හරිනේ ඉතින් දැන් ගිය පොයටත් ඇහුවා ඊට කලිනුත් පොයටත් ඇහුවා දැන් අදත් අහනවා මට අහලා ඉවර වුණේ නැහැ. ඉතින් නැවත අහන්න ඉතින්. ඈ සමහර දේශනාවලට ගියාම මම පැයම නිශ්ශබ්දව ඉඳලා නැගිටලා ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් අපි මේ සම්මත පන්සල් වලට යන්නේ ඒ නිසා ඒක කරන්න බැරි නිසා අපි වචන ටිකක් පෙළගස්ස ගන්නවා. දැන් මෙහෙම හිතන්නකො ඇහැ කන නහය දිව ශරීරය කියන ආයතන පහක් අපිට තියෙනවා. ඒ ආයතන පහ ක්‍රියාත්මක වෙනකම් එහෙම නැත්නම් ඇහැ කියන ආයතනයේට අයිතිකාරයෙක් ඉන්නකම් පේනව නේද? පේනවනේ. කන කියන ආයතනයේට අයිතිකාරයෙක් ඉන්නකම් ඇහෙනවා. නාසය කියන ආයතනයේට අයිතිකාරයෙක් ඉන්නකම් ගන්ධ සුවඳ දැනෙනවා. දිව කියන ආයතනයේට අයිතිකාරයෙක් ඉන්නකම් රස දැනෙනවා. මේ කය කියන ආයතනයේට ශරීරය කියන ආයතනයේට අයිතිකාරයෙක් ඉන්නකම් ස්පර්ශ සැප දුක් වශයෙන් දැනෙනවා. මන කියන ඉන්ද්‍රියට ආයතනයට අයිතිකාරයෙක් ඉන්නකම් හිතෙනවා. අයිතිකාරය නැති වුණාම පේනවද, ඇහෙනවද, හිතෙනවද, රස දැනෙනවද, ගන්ධ සුවඳ දැනෙනවද, ස්පර්ශ දැනෙනවද? අයිතිකාරය නැති වුණාම අයිතිකාරය වෙන්නේ කවුද? අයිතිකාරය නැති වුණාම අයිතිකාරය වෙන්නේ කවුද? දැන් මට පේනවා. මගේ ඇස් දෙකට පේනකම් අයිතිකාරය කවුද? මම. මේ ඇහැ තියෙද්දි ඇහෙන් මිදෙනවා. ඇහැ තියෙද්දි ඇහෙන් මිදෙනවා කියන්නේ ඇහැ තියෙනවා අයිතියෙන් නිදහස් වෙනවා. එතකොට පේනවද? නෑ. එතකොට මට මාව පේනවද? ඈ? මට ඔබව පේනවද? එහෙනම් මාව පේන්නේ කාටද? අයිතිකාරයා ඉන්න අයට. නේද? අයිතිකාරයා ඉන්න අයට. දැන් ඔය ඇහෙට අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද? ඔය කනට අයිතිකාරයෙක් ඉන්නවද? නැද්ද? ඉන්නවා. එහෙනම් මාව පේන්නේ කාටද? ඔබට.
එහෙනම් මාව කතා කරන්න පුළුවන් කාටද? මේ උපමාවක් කියන්නේ උපමාවක්. ධර්මයේ කියන්නේ අන්නේ වගේ එකක් කියලා හිතන්න ඕනේ. මම උපමාව කලින් කිව්වා ඇති. ධර්මයේ කියන්නේ කණ්ණාඩිය. ධර්මයේ කියන එක මම කණ්ණාඩියට උපමා කරා. ඒක මතක නැවතන්න මතක නම් මතක ඇති. කණ්ණාඩියක් තියෙනවා. දැන් කණ්ණාඩි ඉස්සරහා වාඩි වෙලා ඔයත්ෝ කණ්ණාඩි ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. දැන් කණ්ණාඩිය කතා කරනවද? කණ්ණාඩියට ඇහෙනවද? නෑ. එහෙනම් කණ්ණාඩිය කතා කරනවා නම් කණ්ණාඩියට ඇහෙනවා නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඇහෙන්නේ නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ? කණ්ණාඩියට පේන්නේ නැත්තම්. කණ්ණාඩිය ලව්ව කතා කරව ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා දැන් හරි නේද ඒතකොට? ධර්මයේ කියන්නේ වගේ එකක්. ධර්මයේ කියන්නේ කටපාඩමක් නෙවෙයි. පොතක තියෙන දෙයක් කටපාඩම් කරගෙන ඇවිල්ලා කියනවා කියන්නේ ඒක අයිතිකාරය කියන එක. අයිතිකාරය කියන්නේ මායя. ඇහෙන් ගත්ත දේවල් වලින් තමයි ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් කියන ආයතන පහෙන් ගත්ත දේයින් තමයි මනස හැදිලා තියෙන්නේ. නේද? ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් ශරීරයෙන් ගත්ත දේවල් වලින් තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. ඇහෙන් ගත්ත දේවල් ඉවරයිනේ නේ. කනෙන් ගත්ත දේවල් ඉවරයිනේ. දැන් ඇහෙන් ගත්ත දේවල් දැන් අපි මේ වෙනකන් ගත්ත දේවල් දැන් තියෙනවද? නෑ. කනෙන් දැන් මේ වෙනකන් ඇහිච්ච දේවල් දැන් තියෙනවද? නෑ. එහෙනම් මනස තියෙනවා කියලා කියන්නේ මනසේ තියෙන්නේ මොනවද? ඉවර වෙච්ච දේවල් නේ. ඒ කියන්නේ අතීතයේ මතකයන් තියෙන්නේ. එන අතීතය කියන්නේ මොන දෙයක්ද? මැරිච්ච දෙයක්. එහෙනම් මතකයේ කතා කරනවා කියන්නේ මොකද්ද? මැරිච්ච මිනිහෙක් කතා කරනවා කියන්නේ. එහෙනම් දැනුම කියන්නේ මරණය වගේ එකක්. දැනුමින් කතා කරනවා කියන්නේ අන්න ඒ වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකයි කියන්නේ ඒක මම ඉස්සල්ලාම කිව්වේ මේ මොකද්ද ඇත්ත මතක තියාගන්න බෑ කියලා. බොරුව මතක තියාගන්න පුළුවන්. ඒක පොතපතේ තියෙන බොරුද කියලා අහන්න බෑ. ඒ අහන ප්‍රශ්නේ වැරදි. ඒකට උත්තර දෙන්න බෑ. නේද? කෙනෙක්ට ඉන්න පුළුවන් නේද? පොත්පත් වල තියෙන දේවල් වැරදිද කියලා බොරුද කියලා. එතකොට ඇහැ කන නහය දිව ශරීරය කියන ආයතන ටික තියෙනවා. ඔන්න මම උපමාවක් කියන්නම්. ඇහැ තියෙනවා, කන තියෙනවා, නහය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. ඔය පහේ තියෙනවද අර මං කිව්ව අඩුව? ඔය පහ ඇතුලේ තියෙනවද? දැන් මං කිව්වේ ඔය ඇත්තු ගාව අසම්පූර්ණ වෙච්ච කොටසක් තියෙනවා කියලා. ඒ අසම්පූර්ණ වෙච්ච කොටස ඔය පහේ ඇතුලේ තියෙනවද? ඇහි, කනේ, නහයේ, දිවේ, ශරීරයේ ඔක තියෙනවද? නෑ නේද? නෑ. එහෙනම් ඒ පහ ගැන අපිට කතා කරන්න බෑ නේද? එහෙනම් ඒ පහේ ප්‍රශ්නයක් නෑනේ. ඒ පහේ ප්‍රශ්නයක් නෑ. ඇහි දුක තියෙනවද? ඇහි දුක තියනවද? සැප තියනවද? කනේ දුක සැප තියනවද? නහයේ දුක සැප තියනවද? දිවේ දුක සැප තියනවද? කයේ දුක සැප තියනවද? ඈ? තියනවද කයේ? ඈ? කයෙත් නෑ. මොන කය ගැනද ඔය කියන්නේ?
අන්න දැන් හිතන්න කය ගැන. මේක අල්ලගන්න. මේ ප්‍රඥාවෙන් කියන මේ දහම් ගැටි අල්ලගන්න. දැන් මං අහනවා කය නෑ කියලා කිව්වා. ඊළඟට ප්‍රශ්නේ අහනවා මොන කය ගැනද ඔය කියන්නේ? මගේ නැති කය. ඈ? මගේ කියන නැති කය. ඒක පැහැදිලි කරන්න බෑ. මමත්වයක් නැති ඉන්ද්‍රිය පහක් දැන් නෑ කියලා කිව්වේ දැන් මම ඇහුවේ ප්‍රශ්නේ කය තුල දුක තියෙනවාද? දැන් කොනිත්තල බලන්න. අත කොනිත්ත ගන්නකො බලන්න. මොන කයේද ඔය කියලා. ඒතකොට මං අහන ප්‍රශ්නේ මොන කයේද ඔය? නෑ නෑ. මේ කොනිත්තල බලන්න කිව්වේ ඒකයි. විඥානයේ තියෙන බව කය දන්නවද? දන්නේ නැහැ. විඥානයේ තියෙන බව කය දන්නේ නැහැ නේ. ඒක ඇත්තේ ඉතින් අපි දැන් ඔකත් ඔය විඥානය කියන කැලලත් දැන් කියන්නේ ඒක දැන් ඇහැ කන නහය කියන විඥානය කියන වචනේ දැන් කණෙන් ගත්ත එකක් නේද? කන අයින් කරාට පස්සේ අපිට ඒ වචනේ ගන්න බැරුව යනවනේ. නේද? එතකොට ඔන්න කිනිත්තුවට පස්සේ දැනෙනවා. අන්නේ දැනෙන එක තමයි කය. හිතෙන එක නෙවෙයි. නැති කයක් ගැන කිව්ව කියන්නේ ඒ හිතෙන එක ගැන කියන්නේ. ඒක හිතලා කියන්නේ. මේ ඇල්වට පස්සේ දැනෙන්නේ. අන්න ඒක තමයි කය. එමෙතන වැඩිපුරම තද වෙලා තියෙන තැන. ඒ කියන්නේ දැන් වැඩිපුරම තද ඕක තද වෙලා තියෙන කොහෙද කියලා හිතලා බලන්න. තට්ටන් දෙකද? ඒක තමයි කය. වැඩිපුරම දැනෙන්නේ කොහෙද අපිට? ඒක තමයි කය. දැන් ඔන්න ඊළඟ 6 වෙනි එක තමයි මනස. එහෙනම් ඇහි, කනේ, නහය, දිව, ශරීරය. ඔය පහේ අර අඩුව නෑ නේද? අර මං කිව්ව අසම්පූර්ණ කොටසක් තියෙනවා කියලා ඒක නෑ නේද? නෑ. එහෙනම් මොකේද තියෙන්නේ? අන්න මනසට ආවා දැන්. මනසනේ තියෙන්නේ. ඒ අසම්පූර්ණ තැන තියෙන්නේ කොහෙද? මනසේ. දැන් ඔන්න මනස පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න. මොකක්ද මේ මනස කියන්නේ? දැන් බලන්න මනසේ කොහෙද ඔක තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ? මනසේ කොහෙද තියෙන්නේ ඔක? මනස නිර්මාණයෙන් විඥානය නිසානේ. මනස හැදෙන විදිහ මම ඉස්සෙල්ලා කිව්වනේ. දැන් මනසේ තියෙන දේවල් කියන්න බෑ. මනසේ තියෙන දේවල් වචන පහකින් කියන්න පුළුවන් තියෙන්නේ. මනසේ තියෙන දේවල් ඈ හරි මම කියන්න මල් සත්තු මිනිස්සු ස්ත්‍රිය පුරුෂයා පහක් කිව්ව නේද? ওই පහ දැන් කොහෙද තියෙන්නේ? ඔය කියන මනසේ තියෙන්නේ. මනසේ. දැන් මල් කියන එක අපි ඇහෙන් නේද දැක්කේ? ඈ? ඔව්. ඊළඟට මොකද්ද කිව්වේ? සත්තු. සත්තු කියන එකත් අපේ දැකලා හදාගා ඇහෙන් ගියපු එක නේද? ඇහෙන් හරි කනෙන් හරි ඈ. ඒක ටිකක් ගැඹුරු. ඒක කනෙන් ගියා කියලා කියන්නේ. නමුත් ඔයයන්ට තේරෙන විදිහට කියන්න මම ඇහෙන් ගියා කියලා. ඉස්සල්ලාම යන්නේ කනෙන්. ඊට පස්සේ තමයි ඇහැට පේන්නේ. ඉස්සල්ලාම මට ඇහැට පේන්නේ නැහැ නේ මලක් කිව්වම නේද? ඊළඟට තුන්වෙනි එක කිව්වා මොකද්ද? ස්ත්‍රිය. ඊළඟට පුරුෂයා කියලා. ඔන්න ඔය පහ. ඔය පහ ඇහෙන් කනෙන් අපි ගත්ත දේවල් නේද? අරගෙන තමයි මේකට දාගත්තේ. ඒ කියන්නේ අපි අතීතේනේ ඒවා ගත්තේ නේ. අතීතයේ දවසක තමයි ගත්තේ. දැන් අතීතයේ ගත්ත දේවල් තියනවාද ඉවරද? අතීතයේ ගත්ත දේවල් තියනවාද ඉවරද? ඉවරයි. ඉවරයි. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම ඉවරයි කියලා කියන්නේ ඉස්සල්ලාම ඇහැ කන නහය දිව
ශරීරයේ කියන ආයතන පහම අපි අයින් කරලා දැම්මනේ නේද? අයින් කළා තමයි අපි 6 වෙනි එක එහෙම නැත්නම් මනසට ආවේ. ඒතර මනස හැදිලා තියෙන්නේ මනසේ තියෙන්නේ මොනවද කියලා බැලුවට පස්සේ අපිට වුණා මේ මල්, සත්තු, ගෙවල්, මිනිස්සු, ස්ත්‍රී පුරුෂ කියන ඔන්න ඔය වචන ගොඩන්නේ තියෙන්නේ නේද? වෙන මොනවත් නැහැ නේ ඔක ඇතුලේ. තවත් ඉතින් කියන ප්‍රඥප්ති ගොඩක්. අපි පණවගත්ත සම්මතයේ ප්‍රඥප්ති ගොඩක් තමයි තියෙන්නේ. දුක හරි, සැප හරි, ලෝභය හරි, ඊර්ෂ්‍යාව හරි, කුහකකම හරි, ආදරය, වෛරය හරි ඔක්කොම වචන ටිකක් තමයි උතන තියෙන්නේ. ඒ ඔක්කොම වචන ටික ගත්තේ මොකෙන්ද? මේ පහෙන්. මේ පහෙන් ගත්තේ නේද? මේ පහෙන් ගත්ත දේවල් අතීතයේ ඒවා. ඒ කියන්නේ ඒක නිරුද්ධයි. අතීතයේ ගත්ත දේවල් නිරුද්ධයි. ඒක අවසන් වෙලා. අතීතයේ ගත්ත දේවල් දැන් තියනවද? දැන් තියනවද කොයිවත්? දැන් නැහැ. එහෙනම් පහෙන් ගියපු එකකින් තමයි මනස හැදිලා තියෙන්නේ. පහෙන් ගියපු දේවල් අතීතේ නම් නිරුද්ධයි නම් මේ මොහොතේ නැත්තම් මේ මොහොතේ මනසක් තියනවද? තියනවද? නෑ. මනසක් තියනවද? එහෙනම් මොකක්ද දැන් හොයන්න ඔය කට්ටිය දුන්න? දැන් මට කියන්න ඔය 6 ඇතුලේ නිවන් දකින්න කෙනා කොහෙද ඉන්නේ කියලා. නිවන් දකින්න කෙනා කොහෙද ඉන්නේ? ඈ? දැන් ඔය ඇතුලේ ඔය 6 ඇතුලේ කියන්නේ සිල් ගන්න එක කොහෙද ඉන්නේ? පින් කරන එක කොහෙද ඉන්නේ? ලෝභය, තරහව, වෛරය එන එක කොහෙද ඉන්නේ? ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙනම් මේ මොහොතේ මනසක් නැත්තම් අයිතිකාරයා ඉන්නවද? නෑ. හැබැයි මම නැකිරලා ගියාට පස්සේ අයිතිකාරයා ආයෙ හැදෙනවා. දැන් මම අයිතිකාරයා අරන් තියෙන්නේ කොහටද? මෙතනට. මෙතන තමයි දැන් අයිතිකාරයා ඉන්නේ. හැබැයි මම මෙතනින් එළියට බැලලා ගියාම ටක් ගාලා වලගාවට අයිතිකාරයා ආපහු වෙනවා. අන්නේ අයිතිකාරයාගෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ. ඇහැට පේන කෙනාගෙන් නිදහස් වීම. ඒක තමයි ඒ වලගාව තියෙන අසම්පූර්ණ කොටස. ඒක තමයි සම්පූර්ණ කොටස. අයිතිකාරයෙක් ඉන්න එක. අයිතිකාරයෙක් ඉන්න එක. දැන් ඔය අයිතිකාරය ඇහැට පේන අයිතිකාරයටනේ දැන් ඔය දුක දැනෙන්නේ නේද? දැන් අයිතිකාරය බැලුවා ඇහි ඉන්නවද? එහෙම එකක් නැහැ. එහෙම කනේ ඉන්නවද? කනෙත් නැහැ. මේක ඇහැ කියන්නේ නැහැ නේ. අරක හොඳයි නරක නරකයි. ඒක සැපයි ඒක දුකයි. අරක ළඟයි මේක දුරයි කියලා ඇහැ කියන්නේ නැහැ නේ. නේද? කන කියන්නේත් නැහැ. කන කියන්නේත් නැහැ. ඒ අපි පහම අයින් කළ මනසට ගියාම මනස ඇතුළේ තේම එකක් නැහැ. ඕක මෙහාමනේ සරලව කියනවා නම් දැක්කොත් දැක්කා. අහුනොත් ඇහුණා. එතනින් එහාට රූපමනියම නැහැ කියන එක නේද? ඒක තමයි අහන්නේ ද? ඇහුනොත් ඇහුණා. ගන්නෑ කියලා. දැක්කොත් දැක්කා. ඔය හරි ඒක දැන් වෙලාද? ඒක වෙලාද දැන්? ඒක තමයි දුර්වලකම.
ඒක තමයි දුර්ලභම. ඔයාලට අයිතිකාරයෙක් ඉන්නවා. ඒක නිසා තමයි හැම පොයේ දවසෙම මෙතන ඉන්න ඔය පෙනී සිටින්නේ. දැන් අහන්න ඕනි කොහොමද අයිතිකාරයාගෙන් නිදහස් වෙන්නේ? අන්න ඒකට තමයි ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒකට තමයි ප්‍රතිපදාවක් තියෙන්නේ. දැන් ලෙඩෙත් මම හොයලා හවරා උස්සලා දීලා බුදු අම්මේ දැන් ඊට පස්සේ ඒක ලෙඩෙත් මම හදලා බෙහෙත් ටිකක් දෙන්නම් බෙහෙත් දෙන්න වෙලාවමදි. ඔයාලා කලින් ලෙඩේ හොයාගත්තා නම් බෙහෙත් ටික දීලා යන්න තමයි තියෙන්නේ. ආයෙ දවසක් එනකොට ඔයාලට ලෙඩේ අමතක වෙලානේ. ඒකනේ වැඩි. මම කිව්වේ ඒකයි. දැන් මම අයිතිකාරයා මෙතනට ගත්තා. මම යනකොට අහපො අයිතිකාරයා උතන්ට එනවා. දැන් ඔයාලා බලන් හිටියේ ඔය ඇස් දෙක මෙතන තියාගෙන, කනත් මෙතන තියාගෙන, නහයත්, දිවත්, මනස කියන හයම මෙතන තිබුණේ. මම ගියාම අයිතිකාරයා උතන්ට එනවා. ඒක තමයි සාපේ කියන්නේ. අර යන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක කරන්න පුළුවන්. නෑ අර යන්න පුළුවන් අයිතිකාරයා. ඒකට තියෙන්න ඕනේ ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස් බෝධි. තථාගතයන්ගේ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. අනේකයි. ඉතින් එතකොට පැහැදිලි නේද ඔය කට්ටියට මේක මේ හිතලා කියන්න පුළුවන් එකක් නෙවෙයි හිත බොණ්ඩ ඉතින් ඒක බොණ්ඩ ඉතින් දැන් ලෙඩේ දන්නේ මං කිව්ව හින්දා නෙවෙයි. දැන් මං කී කොච්චර වචන නැති කරාද ඔය ගන්න එළියට. ඉතින් ඒක නිසා තමයි මේ ඉච්චර වෙලා ගියේ. ඒ කෙලින්ම ගුවා වැඩක් නැහැ. රෝම කියලා වැඩකුත් නැහැ. ඒක දැන් ඒ කියන්නේ ඇත්තටම වැඩක් නැහැ නිකන්. දැන් පටාචාරාව බුදුහාමුදුරු ගාවට ආවේ බුදුහාමුදුරු දුක කියලා දීලාද? නෑනේ. දුක දැකලා. දුක දැකලා කියන්නේ සත්‍ය දැකලා ඉන්නේ. මේතන ඒකේ අනිත් පැත්ත නෙවෙයි. ඒකනේ මේක මෙච්චර කල් සාර්ථක නැත්තේ. අපි නතර වෙලා ඉන්නේ ඒකනේ. අපේ වෙලාව ඉවරයි නේ. මට දැන් කුසලතුකට තව දේශනාවක් තියෙනවා. පැයයිනේ පැයකින් කියන්නේ පැයනේ 3 යම් රාත්‍රියක් මුල්ලේ සාකච්ඡා කරන්න ඕන දේවල් නේ. පැය 3 4 5 6 එහෙම යන්නේ සාකච්ඡා ධර්මයේ කියන එක. අපි ගාවට එන අය එහෙමයි. මාර පාන්දර 1 2 වෙනකන් ඉඳලා යන්නේ. එහෙමයි තියෙන්නේ. ඉතින් ඒකයි මම එළියට ධර්ම දේශනාවට උඩ වඩිනව අඩු. හොඳයි එහෙනම් වෙලාව අවසන්. අපි පැය විනාඩි 7ක් වගේ දේශනාව කෙරිලා තියෙනවා. ඉතින් හැමදාම ඉතුරු වෙන කොනක්. එතකොට ඊළඟ පාරට එනකොට මට ආයේ මුල ඉඳලා කැලේ කපන්න තියාගන්න එපා. ඊළඟ පාර එනවනම් මම හැමදාම ඇවිල්ලා කැලේ කපලා සුද්ධ කරලා යනවා. ඊළඟ පාරත් ඇවිල්ලා හපව කැලේ කපන්න වෙනවා. කවදාකවත් බීජ පුරන්න බෑ. ඒක ඔයාලගේ වැරද්ද. ඔයාලගේ වැරද්ද. ඒක මොකද කරන්නේ? ඉතින් ඔයාලගේ වැරද්දක් කියන්න බෑ. ඒක ආයවත් වැරද්දක් නෙවෙයි හේතුඵල. හැමදාම කැලේ කප හිටියට වැඩක් නැහැ. අස්වැන්නක් ගන්න වෙන්නේ නැහැ. අස්වැන්න ගන්න නම් ඕක වල් වදින්නේ නැතුව කුඹර මඩ ගල්ලා හොරු ගහලා තියාගන්න නේද? ඊළඟ පාරවත් ඉහළ යන්න බැරිය.
ඔව්. අපි ගාව තියෙන හොඳ බීජ. පැලවීමේ පෙසිරතේ 100%යි. හැබැයි ඒක තීරණය වෙන්නේ වැටෙන භූමිය අනුව. හොඳයි. හැමදාම තෙරුවන් සරණයි.